අයිවල් ළමයි නැවතත් අපි වැදගත්ම වීඩියෝ එකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ජ්‍යාමිතිය ටික දැනගන්න එක. හරි වැදගත්. මොකද මේ ජ්‍යාමිතිය ප්‍රමේයන් 50 ගණක් තියෙනවා. අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව 30 ගණක් 35ක් හෝ 36ක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ සමස්තය දැනගෙන තමයි ෆස්ට් පේපර් එකට යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ 100 කියන තැනට යන්න පුළුවන් වෙන්නේ. ලකුණු 100ක් ගන්න ළමෙක් මේ ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික හරියටම දැනගෙන හරියට මේක හදන්න තේරුම් ගන්න. එහෙනම් අපි ප්‍රමේයන් වලට යන් ප්‍රමේයන් 30 ගණක් තියෙනවා. මම හිතන්නේ වීඩියෝස් 3ක් විතර අපිට ඉදිරියට ගෙනියන්න වෙනවා. වීඩියෝ එකකට අපි 12ක් 13ක් වගේ ගමු බලන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි මේ වැඩේ පටන් ගමු. ඔයගොල්ලන්ට එක්කෝ මේ පේන් බුක් එකක් CR size හරි නැත්නම් A4 quality එකක් ක්ලිප් කරලා අරගෙන හරි මේ වැඩේ රෙඩි වෙන්න. මොකද මේක බලන් ඉඳලා කරගන්න පුළුවන් එකක් නෙමෙයි. හැම ප්‍රමේයක්ම කියලා දෙනවා. ප්‍රමේයත් එක්කම අපි උදාහරණයක් වගේ එකක් කියලා දෙනවා. උදාහරණයක් කියලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ ප්‍රමේයත් දැනගෙන ඒක භාවිතයක් දැනගෙන අපි මේක ඉස්සරහට ගෙනියනවා. එහෙනම් අපි ලියමු පළවෙනි ප්‍රමේය ඇත්තටම මේකේ 8 9 පන්ති වල වගේ ඉඳන් O level අන්තිම ස්පර්ශක ප්‍රමේයන් වෙනකන් අපි මේක ගෙනියනවා. දැන් මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. ඔයගොල්ලෝ මේක හොඳට තේරුම් ගත්තොත් මේක ඔයගොල්ලන්ට සෑහෙන වටිනාකමක් තියෙයි. මම හිතන්නේ මගේ මේ අවුරුදු 30ක අධ්‍යාපන ගමනේදී මම හිතන්නේ මේක තමයි වැදගත්ම පාඩම මම කියලා දෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ජ්‍යාමිතිය කියන එක. ගොඩක් ළමයි ඒක මට කියලා තියෙනවා. මේකේ සෑහෙන දෙයක් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ භාවිතා වෙන මේ වීඩියෝ එක තියාගන්න. දිගට අහන්න බලන්න. බලලා මේක තේරුම් ගන්න. මේකේ වැදගත් නෑ කියලා කොටසක් නෑ. හැමතැනම වැදගත්. ජ්‍යාමිතියේ අපිට ගණන් 8ක් හෝ 10ක් තියෙනවා පේපර් එකේ. ලකුණු 16 20 ගානකට යන්න පුළුවන්. ලොකු ගානක්. ඒක අපි ගමු. right එහෙනම් ඔයගොල්ලෝ ලියනවා නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය. පළමු ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය. එහෙනම් එකේ ඉඳන් පටන් ගමු. පොඩි ප්‍රමේයන් ඉඳන් පටන් ගමු. ලියන්න එක සරල රේඛාවක් මත පිහිටි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අන්තක 180කි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අන්තක 180කි. අපි ප්‍රමේය තේරුම් ගමු. පොඩි ගානක් අරමු. පොඩි ප්‍රමේය. ප්‍රමේය කියන්නේ මේකයි. හැම ළමයෙකුටම ගැළපෙන විදිහට පොඩි මේකේ ඉඳන් මම මේ කියලා දීලා එනවා. කියන්නේ මේක දැනුම වැඩි ළමයාට, දැනුම අඩු ළමයාට මේක හරි ප්‍රයෝජනයක්. එහෙමනම් මේ සරල රේඛාව, AC කියන සරල රේඛාව නැත්නම් ABC කියන සරල රේඛාව මත පිටන බද්ධ කෝණ ටික තමයි මේ ටික එකතු අන්තක 180ක් කියලා තමයි ප්‍රමේය කියන්නේ. ඒක තමයි අපි දැනගන්න මූලිකම ප්‍රමේය. මේ ප්‍රමේයන් ටික යුක්ලිඩ් කියන ගණිතඥයා හරියට පෙළ ගැස්සලා තියෙනවා. එතකොට මේ පෙළ ගැස්ම තමයි මේ ඉගෙන ගන්න. එතකොට ඒකේ උඩ ඒක දැනගන්න ඕනේ යටේ සාධනයන් වලට යනකොට ඒ කියන්නේ පිළිවෙලකට මේක පල්ලෙහාට යන්න ඕනේ. right. එහෙනම් අපිට මේක ප්‍රමේයන් කියන්නේ ABE කෝණය එකතු කිරීම EBD කෝණය එකතු කිරීම DBC කෝණය සමාන අන්තක 180. ඉතිනේ කින් එකට ලියාගමු. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ලියාගන්න. මම උදාහරණයකට යන්නම් ඊට පස්සේ. පැහැදිලි මේ ප්‍රමේයයි පොඩි මේක තමයි චූටිම භාගය. එහෙනම් අපි උදාහරණයක් එක තේරුම් ගමු. උදාහරණ 1 කියලා මාත් එක්ක මේක අඳිමු. උදාහරණ 1 1
මේ රූපය ඇඳලා මෙන්න මේ ගාන ලියන්න. උදාහරණ 1 කියලා. මේ රූපය ඇඳගන්න ABC කියලා කෝණයක් තියෙනවා, CBD කියලා කෝණයක් තියෙනවා. ලොකු දේවල් නෑ චූටි කියලා. ලියන්න CBD කෝණයේ විශාලත්වය CBD කෝණයේ විශාලත්වය ABC කෝණයේ විශාලත්වය CDB කෝණයේ විශාලත්වය ABC කෝණයේ විශාලත්වයෙන් දෙගුණයකට වඩා ABC කෝණයේ විශාලත්වයෙන් දෙගුණයකට වඩා අංශක 30කින් වැඩිය. දෙගුණයකට වඩා අංශක 30කින් වැඩිය. CBD කෝණයේ විශාලත්වය සොයන්න. CBD කෝණයේ විශාලත්වය සොයන්න. මේක කියනවා මේ CBD කියන කෝණයේ විශාලත්වය මේක ABC කියන කෝණයේ විශාලත්වයෙන් දෙගුණයකට වඩා 30ක් වැඩි කියලා කියන්නේ. එහෙමනම් අකුරු පාවිච්චි කරන ඔයගොල්ලෝ දන්නවා අපි මේක x කියලා ගත්තොත් ඒක දෙගුණයකට වඩා 2x කට වඩා තව 30ක් වැඩි කියලා කියන්නේ. මොනේ? හරිනේ. ඒක අපි ගන්න පුළුවන් මේ කෝණය දෙක 180යි කියලා ඒක අනාගතයි. x එකතු කිරීම 2x එකතු කිරීම 30 සමානයි අංශ 280. සරල රේඛාවක් මත තියෙනවා. ලෝඩේනවා 3x ධන 30යි 180යි 3x සමානයි 3x සමානයි 150යි 3ෙන් බෙදලා ගමු. x සමානයි x අංශක 50යි නම් මේක 2x ධන 30 නේද අපිට ඕනේ 2x ධන 30 ඒ කියන්නේ CBD කෝණය 2x ධන 30 2 වැඩි කිරීම x කියන්නේ 50යි CI අංශක 130යි කියලා. ඊට පොඩි ගණන් ටිකක් හදාගෙන අපි යමු ඉස්සරහට. right එක ප්‍රමේය. එහෙනම් දෙවෙනි එක ලියමු ළමයි. දෙවෙනි එක ලියන්න. දෙවෙනි ප්‍රමේය සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් දෙවෙනි ප්‍රමේය සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. සරල රේඛා දෙකක් ඡේදනය වුණාම හැදෙනවා ප්‍රතිමුඛ කෝණ. එතකොට ප්‍රතිමුඛ කෝණ කියන්නේ මේ මූණට මූණ තියෙන කෝණ නේ. එහෙනම් ඒවා විශාලත්වයෙන් සමානයි කියලා මේක කියන්නේ මේ කෝණය මේ කෝණයට සමානයි මේක මේ. මම ඕක කියලා ගන්නම් මෙතන. AB සරල රේඛාවයි CD සරල රේඛාවේ ඕලදි ඡේදනය වෙනවා. මේ කෝණ දෙක සමානයි ප්‍රතිමුඛව තියෙන කෝණ. ඉතින් අපි ලියන්න පුළුවන්. AOD කෝණය සමානයි AOD කෝණය සමානයි COB කෝණය. ඒ වගේම අනිත් පැත්තට AOC කෝණය සමානයි DOB කෝණය. පොඩි දේවල් ළමයි. ඒ වුණාට පොඩි දේවල් අපි ඉස්සර වර්ධනය වෙගෙන ගිහිල්ලා අන්තිම වෙනකොට ලොකු ප්‍රමේයන වලට යනවා. right මේ සටහන් කරගන්න ඕගොල්ලන්ගේ A4 හරි පොත්වල හරි සටහන් කරගන්න මම කියන ප්‍රමේයන් ටික. ඊට පස්සේ ඒවට උදාහරණත් ඔයගොල්ලෝ සටහන් කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් ওই වීඩියෝ එක නවත්තමින් වැඩේ කරගන්න. right. අපි දැන් උදාහරණයකට මේ ප්‍රමේය පාවිච්චි කරනවා.
උදාහරණ 1 කියලා ලියන්න. අපිට කියන x යාගේ සොයන්න කියලා. right. අපිට කියන x වල ආගය හොයන්න කියලා. ඒකට පාවිච්චි කරනවා මේකේ ප්‍රතිමුඛ කෝණ. නේ. මෙන්න මේ 110යි මේ 110යි මෙන්න මේ කෝණයයි ප්‍රතිමුඛ කෝණ. දැන් අපි ලියන්න පුළුවන් x එකතු කිරීම x ධන 30 සමානයි 110යි කියලා. ඒවට හේතුව ප්‍රතිමුඛ කෝණ. 2x ධන 30යි. 2x කියන්නේ 110න් අඩු කරන්න ඕනේ. 2x කියන්නේ අංකක 0යි අංකක 80යි. x කියන්නේ අංකක 40යි. ඒක දෙවෙනි ප්‍රමේය. මොකද දෙවෙනි ප්‍රමේය සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියන එක. ඒක ඔයගොල්ලෝ දන්නේ ඒවා ඉතින් ඒවා පැහැදිලිව අපි එකින් එක තේරුම් ගමු. ඊට පස්සේ ලියමු ප්‍රමේය 3 කියලා ගන්න. තුන්වෙනි ප්‍රමේය. සමාන්තර සරල රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමේදී සමාන්තර සරල රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමේදී සෑදෙන 1 2 3 කියලා පල්ලෙහාට ලියන්න. සෑදෙන 1 ඒකාන්තර කෝණ සමාන වේ. සෑදෙන පළවෙනි කොටස ඒකාන්තර කෝණ සමාන වේ. 2 අනුරූප කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ සමාන වේ. 2 අනුරූප කෝණ සමාන වේ. 3 මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය. තුන්වෙනි එක මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අන්තක 180ක් වේ. ඒකාන්තර කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අන්තක 180ක් වේ. මේ ටික වේගෙන් කරගෙන යන්න. AB සමාන්තර රේඛාවයි CD සරල රේඛාවයි මේ PQ RS කියන තීරයක් රේඛාවෙන් ඡේදනය වෙනවා. හැදෙනවා ඒකාන්තර කෝණ. සමාන වන ඒකාන්තර කෝණ කියලා අපි කියනවා. සමාන වන ඒකාන්තර කෝණ. කෝණයි යුගල. ඒකාන්තර කෝණ කියන්නේ ඉසේ ඩබ්ලඩ් නේ. අපිට ගන්න උලම් මේ ඉසේට මේ පැත්තට ඉස්සෙල්ලා. එහෙනම් මෙන්න මේ කෝණයයි ඒකාන්තර කෝණය. අපි ලියුවොත් AQR කෝණය
මේක QRD කෝණය. මේක ඒකාන්තර කෝණයක් අනිත් පැත්තට මේක නේද? මෙන්න මේ කෝණයයි මේක. PQR කෝණය සමානයි QRC කෝණය. ඒ සමාන වන ඒකාන්තර කෝණ යුගල. පුරේ අපරමු සමාන වන අනුරූප කෝණ යුගල. සමාන වන අනුරූප කෝණ යුගල. අනුරූප කෝණ යුගල හතරක් තියෙනවා මේකේ. මේ බලන්න. ඒකාන්තර කෝණ යුගලයන් ඔයගලන්ට තේරුණා? අනුරූප කෝණ යුගල කියන්නේ දැන් මේ සමාන්තර රේඛාවට යට කෝණය මේ පැත්තේ මේ සමාන්තර රේඛාවට යට කෝණයට සමානයි. ඒ වගේම මේ පැත්තට ගත්තොත් F අකුරට දෙන්නේ නේද? මේ කෝණය මේ කෝණයට සමානයි. ඊට උඩට ගියා නම් මේ කෝණය මේ කෝණයට සමානයි. අනිත් පැත්තේ මේක ඊට උඩින්. එහෙනම් අපි යුගල හතරකට අපි එනවා. ඒ මොකද්ද අපි මේ ගත්තොත් AQR කෝණය සමානයි මේ කෝණය මේකට. CRS කෝණය. ඒකෙම උඩ ලියමු. මේකයි මේකයි. මේ පැත්ත ඉවරයි නේද උඩ? AQP කෝණය සමානයි මේකේ CRQ කෝණය. අනිත් පැත්තට ගියොත් මේ කෝණය BQR කෝණය සමානයි DRS කෝණය. උඩට PQB කෝණය සමානයි මේ උඩ කෝණය මේ උඩ QRD කෝණය. උඩ අනුරූප කෝණ යුගල 4යි. මිත්‍ය කෝණ යුගල නේ අංශක 180ක් වන අංශක 180ක් වන මිත්‍ය කෝණ යුගල. මිත්‍ය කෝණ ළඟ තියෙන මේම කෝණ නේ මේක යුගල. එතකොට අපිට ගන්න පුළුවන් මිත්‍ය කෝණ යුගල AQR කෝණය ධන මේක ධන මේක CRQ කෝණය 180යි මිත්‍ය කෝණ යුගලයක එකතු අංශ 180යි. ඒ වගේම මේකයි BQR කෝණය ධන මේක QRD කෝණය සමානයි. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපුණාම හැදෙන කෝණ ಜಾති තුනක්. ඒකාන්තර කෝණ යුගල ඒවා සමානයි. අනුරූප කෝණ යුගල සමානයි. මිත්‍ර කෝණ යුගල එකතු අංශක වයසට ගැලපෙන්නේ නැහැ තමයි මේ ප්‍රමයන්. ඒත් අපි අර සුද්ධ කරගෙන යන්න ඕනේ හින්දා මේ ටිකත් එක්ක කරගෙන යන්. right. එහෙනම් අපි හතරවෙනි එකට යන්. හතරවෙනි මේට යන්න කලින් අපි එක උදාහරණයක් බලමු. උදාහරණයක් කියලා ගමු. මේ කාන්තික 115. අපි කියනවා මෙන්න මේ කෝණය x y අපිට පුළුවන් මේකෙන් x එහෙනම් මේ x කෝණය සමාන වෙන්නේ මෙන්න මේ කෝණය නේද? එහෙනම් අපිට ඒ කෝණය ගන්න පුළුවන් 180 115 අඩු කරලා මේ කෝණය අරගෙන අනුරූප කෝණ වලින් මේකට යන්න පුළුවන් නේ. right. එහෙනම් අපි ගන්නවා 180 අඩු කිරීම 115 කියලා. මේකේ මාක් කරා නම් උත්තරේ හොයලා මේකේ මාක් කරන්න සාමාන්‍ය පළවෙනි ප්‍රශ්න පත්‍ර හදනකොට එහෙම තමයි කරගෙන යන්න ඕනේ. ඒත් 10න් 5යි. මෙතන 7න් එකක් 6යි. මෙතන යන 65යි. ඒක අරගෙන මේකේ දාමු. ඔහොම මාක් කරා නම් ඇති. ඒක රූපේ මාක් කරපේවල ලකුණු දෙන්න ඕනේ. එතකොට x සමානයි අංශක 65යි. අපි ඒකට ඕන ලියමු අනුරූප.
පොඩි දේවල්. අපි යන් හතරවෙනි එකට එහෙනම් 3යි හතරවෙනි එක. ලියන්න හතරවෙනි පේපර් එකේදී තියෙන්නේ අපිට අංග සාම්‍ය ටික දැනගන්න. මම එකක් කියලා දෙන්නම්. සාමාන්‍ය ඔයගොල්ලෝ 10 පන්තියේදී අංග සාම්‍ය හොතට ඉගෙන ගන්නවා. ඒ ආයිත් මතක් කරගමු. අංග සාම්‍ය අවස්ථා 4යි. අංග සමවන අවස්ථා කියලා 4ක් කියලා ගන්න. අංග සමවන අවස්ථා කියලා මේ හතරම අපි එක එක කරගෙන යන්. ඒ හතරවෙනි ක්‍රමයේ විදියට 4 1 කියලා ගමු. එක් ත්‍රිකෝණයක පාද තුනක් එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. අවස්ථාව මොකද්ද? අවස්ථාව වරහන් ඇතුලේ යන්නේ පා අවස්ථාව නේ. පාද කියන අවස්ථාව. පා අවස්ථාව. ඒක කොහොමද වෙන්නේ? අපි හිතමු ABC ත්‍රිකෝණයේ AB පාදයේ සමානයි QR පාදයට. BC පාදයේ සමානයි විගත PR පාදයට. මේක සමානයි AC පාදයේ සමානයි PQ පාදයට. මේ ත්‍රිකෝණයේ පාද තුන මේ ත්‍රිකෝණයේ පාද තුනට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සමය හරියට තේරුම් ගන්න ඕනේ ළමයි. අංග සමයි කියලා කියන්නේ මේ ත්‍රිකෝණයේ උඩ සමපාත කරන්න පුළුවන් කියන එකයි. මේ ත්‍රිකෝණයේ උඩින් තිබ්බම හරියටම සමපාත වෙනවා කියන එකයි ඔය අංග සාම්‍ය කියලා තේරුම් ගන්න. ඒක තමයි අංග සාම්‍යයට හොඳම අර්ථය. අංග සාම්‍ය කියන්නේ සමපාතයි කියන එකයි. රයිට්. ඉතින් නම් අංග සම කරන විදිහත් අපි තේරුම් ගමු. පොඩි නා සාධනය කියලා මොකද කරන්න. සලකනවා නේ. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණවල කියලා පටන් ගන්න. AB සමානයි QR දීලා තියෙනවා නම් ඒවට අපි කියනවා දත්තේ කියලා. ඒ වගේම BC සමානයි PR ඒවා දීලා තියෙනවා නම් ඒවා දත්තේ විදිහට යනවා. AC සමානයි PQ කොහොම තියෙනවා නම් අපි කියනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR අවස්ථාව අපි කියනවා පාද පා කියන අංග සමන අවස්ථා එක මේක එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. දැන් අපි දෙවෙනි අවස්ථාවට යමු. අංග සම. ඒ කියන්නේ හතරවෙනි ගානේ 1 2 3 4 එම ගමු. රයිට්. නැත්නම් ප්‍රමේයන් 40 ගානක් විතර අපිට කියලා දෙන්න මේ විදිහට ගමු. රයිට්. ලියන්න දෙක. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන නම් එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. ඒක අපි කියනවා පාදයයි කෝණයයි පාදයයි අවස්ථාව. පාකෝපා අවස්ථාව කියලා කියනවා. ඒක කියන්නේ පාකෝපා අවස්ථාව. පාකෝපා අවස්ථාව. හරි? රයිට්. ඒක පැහැදිලි කරන්නම් මම.
එක් ත්‍රිකෝණයක පාදයක් හා අන්තර්ගතව. දැන් හිතමු අපි මේ AB පාදය QR පාදයට සමානයි. AC පාදය PQ පාදයට සමානයි. මේ බලන්න මොකද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. ඒ කියන්නේ මේ පාද දෙක අතර තියෙන කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකට හා හරියටම අන්තර්ගත කෝණයට වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අංග සම වෙන්නේ. ඒ කියන්නේ එහෙම වුණොත් තමයි මේ ත්‍රිකෝණය මත සමපාත කරන්න පුළුවන් වෙන්නේ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා කොහෙවත් තියෙන කෝණයකට සමාන වෙලා හරියන්නේ නැහැ. يعني මෙහෙම වෙලා හරියන්නේ නැහැ. ඕම උඩ අංග සම නැහැ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණයට සමාන නම් තමයි මේ ත්‍රිකෝණ අංග සම වෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න. right මම ඒක සාධනීය විදියට වගේ කියලා දෙන්නම්. ත්‍රිකෝණ සලකනවා ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණවල AB සමානයි QR දීලා තියෙනවා නා අපි ඒවා දැක්කේ කියලා කිව්වා. ඒ වගේම පාදයයි කෝණයයි පාදයක් පිළිවෙලින් BAC කෝණය සමානයි මේකේ PQR කෝණය. ඒ වගේම AC සමානයි මේකේ PQට. ඔහොම තියනවා නම් අපි කියනවා ABC ත්‍රිකෝණය අංග සමයි PQR. ඒ අවස්ථාවට අපි කියනවා ආකෝප අවස්ථාව. දැන් අවස්ථා දෙකයි. ඒ කියන්නේ දැනගන්න එකක් ආයි මතක් කරගෙන යන්න ඕගොල්ලන්ට. පැහැදිලි නේද ඒක? right. ඒකට එතන ත්‍රිකෝණ අංග සමවන අවස්ථා දෙකයි. මෙන්න අංග සමවන අවස්ථා තුන්වෙනි එක. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට ඒක හරි වැදගත් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. කෝණ දෙකයි පාදයයි. ඒකින්ද අපි ඒකට කියනවා කෝකෝප අවස්ථාව කියලා. කෝණ කෝකෝප අවස්ථාව කියලා. ඒක ඉතින් ලියා ගන්න. කෝකෝප. ABC ත්‍රිකෝණය PQR. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. අපි තුමු B කෝණය සමානයි P කෝණය. C කෝණය සමානයි Q කෝණය. AB පාදේ සමානයි. හොඳට බලන්න. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදේ. අනුරූප පාදේ කියන්නේ ඉරි දෙකට ඉස්සරහා පාදේ නම් මේකේ සමාන වෙන්න ඕනේ. ඉරි දෙකක් ගම් කෝණ ඉස්සරහා පාදෙම වෙන්න ඕනේ. ඒකෝර තමයි මේ ත්‍රිකෝණය මත සමපාත කරන්න පුළුවන්. මේ අංග සමවන අවස්ථා තුන්වෙනි එක කෝකෝප අවස්ථාවේ අංග සමවන ආකාරය. දැන් අපි ඒකත් පැහැදිලි කරගමු. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණවල ABC කෝණය සමානයි ABC කෝණය සමානයි QPR කෝණය. ඒ වගේම ACB කෝණය සමානයි ACB කෝණය සමානයි PQR කෝණය. පාදේ AB සමානයි
මේකේ පියයි. කොහොම තියනවා නම් තමයි. මේ විදිහෙම තියෙන්න ඕනේ. මේ විදිහෙම තියනවා නම් අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි ඉතින් කෝපාවස්ථාන දෙක කෝණ මේ අංග සම වෙන අවස්ථා තුන කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයේ කෝණ දෙකට අනුරූප පාදයට සමාන නම් ත්‍රිකෝණයක්. දැන් අපි ගමු අංග සම වෙන අවස්ථා හතරවෙනි එක. එක් සිජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් එක් සිජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් සිජු කෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එක් සිජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් සිජු කෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. ඒ අවස්ථාවට අපි කියනවා ළමයි කර්ණපා අවස්ථාව කියලා. කර්ණ එක අකුර ගන්න නැහැ. ඒකට කපා කියලා එනවනේ. කැතයිනේ නේ. කර්ණපා අවස්ථාව කියලා. දැන් මේක සිජු කෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් තමයි එන්නේ. right සිජු කෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් ඊළඟ මේක කියනවා එක් ත්‍රිකෝණයේ සිජු කෝණී ත්‍රිකෝණයක කර්ණය දෙක සමාන වෙලා තව ඕන පාදයක සමාන වුණොත් ත්‍රිකෝණ අංග සම වෙනවා. හරිනේ. ඉතින් මේක ගිහිල්ලා මේකමත් තිබ්බාම තියෙන ආකාරය පැහැදිලි වෙනලම ඒ විදිහට තිබ්බා මේක මේකට සමපාත වෙනවා කියන එකයි මේ කියන්නේ අංග සමයි කියන්නේ. එක් ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් ත්‍රිකෝණයක කර්ණය හා පාදයකට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒකට කියනවා කර්ණපා අවස්ථාව කියලා. හරි විදිහටම අපි තේරුම් ගත්තොත් මේක ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණවල අනුවේද දෙක අපි ලියමු. ABC කෝණය සමානයි PQR කෝණය සමානයි අංශක 90යි. ඒවා දීලා තියෙන ඉඳලාත්තේ. ඒ වගේම AC සමානයි PR අපි දීලා තියෙන අනන්තය. AB සමානයි QR. මේකේ මං දත්තේ කියන ලිවට හැම ගානම දත්තේ නෙමෙයි. මේක අදාළ තැන බලලා කරන්නේ. එම නිසා අපි කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි PQR. ඒක කියනවා අපි කර්ණපා අවස්ථාවේ අංග සමයි. අංග සම වෙන අවස්ථා හතරයි. මේකටම අදාළ හින්දා මම මේ ජ්‍යාමිතියම කොටසක් ඉඳලා කියලා දුන්නේ නැත්නම් ගොඩක් ළමයි ඒක ගැන දන්නවා. අංග සම වෙන අවස්ථා දන්නවා. හැබැයි හරියට තේරුම් අරගන්න ඕනේ අංග සම වෙන අවස්ථා. මොකද අර පාද හරියට පිළිටන්න ඕනේ, කෝණ හරියට පිළිටන්න ඕනේ. ඒවා තේරුම් ගන්න. right එහෙනම් අපි යන් පස්වෙනි ප්‍රවේයට. පස්වෙනි එක ලියන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පස්වෙනි ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල ඓක්‍යයට සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල ඓක්‍යයට සමාන වේ.
ප්‍රසාදිනියන වලට යන්නේ නැහැ ළමයි. මම ප්‍රමේය පැහැදිලි කරනවා විතරයි. ප්‍රමේය පැහැදිලි කරලා පළවෙනි පස්සපත්තේට අදාළව කොහොමද ගණන් තියෙන්නේ කියලා අපි කතා කරගෙන යනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ඇතුලේ සම්මුඛ කෝණ කියන්නේ මේ කෝණය ළමයි නේ. يعني මේ එළියේ මේ තියෙන ACD කෝණය සමානයි. ඒ කෝණය දන B කෝණය කියලා කියන්නේ. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ඇතුලේ සම්මුඛ කෝණයි කියන්නේ. එහෙනම් අපි මේ ප්‍රමේය කියන්නේ ACD කෝණය සමානයි BAC කෝණය මේක දැන් මේක ABC කෝණය. හැමෝම දන්න ප්‍රමේයන් නේද? ටිකක් අපි ඒක වේගෙන් කරගෙන යන්නේ ටික. මෙයාට උදාහරණයක් අපි තේරුම් ගමු. උදාහරණ 1 කියලා මේක කෝණය 3x ධන 40යි. මේක අංශක x මේක අංශක 70යි. අපිට කියන x යාගේ ගන්න කියලා. x යාගේ ගන්න. බලන්න. x යාගේ හොයන්න කියලා අපි කියන්නේ. අපි දන්නවා මේ බාහිර කෝණය සමානයි. මේක බාහිර කෝණය අභ්‍යන්තර මේ සම්මුඛ කෝණයි කියලා. දැන් අපිට ලියන්න පුළුවන් 3x ධන 40 සමානයි x ධන 70යි. හරිනේ. මේ දෙකේ එකතුව මේකට සමානයි. ඒ කියන්නේ මේක සමානයි මේ දෙකේ. අපි මේක කරමු සුළු කරමු. 3x ධන x මේක වින x 40ට ගමු 70යි. මෙතන 2x 2x සමානයි අංශක 30යි කියලා. දෙකෙන් x සමානයි අංශක 15යි. ඒ වගේ නිකන් පොඩි ගණන් මේට අදාගෙන යන්න පුළුවන්. හැදිලි නේද? right. මේ ප්‍රමේය පාවිච්චි කරන්නේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ ඓක්‍ය කියලා අපි කියනවා. ප්‍රමේය 5යි. දැන් ලියමු 6 වෙනි ප්‍රමේය. ප්‍රමේය 6. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180ක් වේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180ක් වේ. ඔයගොල්ලෝ දන්න හැමදෙස්සෙම පාවිච්චි කරන ක්‍රමයන් මේවා පොඩි පොඩි ක්‍රමයන් ටිකක් ඉස්සරහින් තියෙනවා ළමයි. ඒ ටික අපි ඉවර කරගෙන යමු. ත්‍රිකෝණයක් තියෙනවා. ඕනම ත්‍රිකෝණයක්. පාද තුනකින් වට වෙච්ච සංවෘත රූපයක් කියන්නේ ත්‍රිකෝණේ. ඕනම ත්‍රිකෝණයක මේ ඇතුලේ කෝණ වල එකතු අංශක 180 මේකයි. ඒතර අපිට ගන්න පුළුවන් BAC කෝණය ධන ABC කෝණය මේක ධන මේක. ACB කෝණය සමාන අංශක 180යි කියලා ඔය ප්‍රමේය. පොඩි ප්‍රමේයක් තමයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඇතුලේ කෝණ වල එකතු අංශක 180යි කියන ප්‍රමේය. අපිට වේගෙන් මේ ටික කරගෙන යමු. උදාහරණයක් අපි ගමු.
රූපය ඇඳලා මෙහෙම ලියන්න. රූපය ඇඳගෙන මෙහෙම ලියන්න. රූපේ දී ඇති තොරතුරු අනුව BAC කෝණයේ අගය සොයන්න. රූපේ දී ඇති තොරතුරු අනුව BAC කෝණයේ අගය සොයන්න. මේ කෝණය BAC කෝණයේ අගය සොයන්න. අපි මෙහෙම ගමුලා. අපි දැන් මේක ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180 කියන ප්‍රමේය පාවිච්චි කරලා මේක හදන්නේ. එවනම් අපි ගමු. අපිට ඕනේ මෙන්න මේ කෝණය හොයන්න තියෙන්නේ අපිට. අපිට මේ පොඩි ත්‍රිකෝණය BOC ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් නේද? BOC ත්‍රිකෝණය ගත්තා නම් BOC ත්‍රිකෝණයෙන් කියලා පටන් ගමු. මේක x ධන y ධන 110. සමාන 180යි. ත්‍රිකෝණයක කෝණයි කිය. තුර අපිට x ධන y ට අගයක් ගන්න පුළුවන්. x ධන y සමානයි 180න් අඩු කරා 110ක්. ඒ කියන්නේ අංශක 70. දැන් අපිට ගන්න පුළුවන් මේ දෙක එකතු කරාම අංශක 70යි. අපි යන් ලොකු ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයෙන් අපිට පුළුවන් මේ කෝණයයි ABC කෝණය එකතු කිරීම. මේක 2x එකතු කිරීම 2y සමාන 180යි. කියන්නේ ත්‍රිකෝණයේ කෝණයි කියලා. ත්‍රිකෝණයක චෝරේ ගන්න පුළුවන්. ABC කෝණයේ ධන දෙක පොදුයි කියලා මම එළියට ගත්තොත් x ධන y සමාන 180. අපිට x ධන y වලට අගයක් තියෙනවා. x ධන y කියන්නේ 70යි මේ. දැන් අපිට ගන්න පුළුවන් ABC කෝණය දෙක වැඩි කිරීම 70යි සමාන 180. ඒතකොට ABC කෝණය ධන 140යි. ABC කෝණය ගන්න පුළුවන් 180න් අඩු කරා 140යි. අන්සර් අපි පාවිච්චි කරේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු අංශක 180යි කියන ප්‍රමේය. අපි ඊළඟ ප්‍රමේය ලියගමු. ප්‍රමේය අංක 7. වෘත්තයක විස්කම්භයක් නොවන ජායක විස්කම්භයක් නොවන ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇඳි සරල රේඛාව. වෘත්තයක විස්කම්භයක් නොවන ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇඳි සරල රේඛාව එම ජායට ලම්බක වේ. වෘත්තයක විස්කම්භයක් නොවන ජායක්. විස්කම්භය නම් කේන්ද්‍රය හරහා යනවානේ මෙහෙම. විස්කම්භය නොවන ජායක්. ජාය ගමුකෝ AB කියලා. ජායක මධ්‍ය ලක්ෂය P කියලා ගන්නකො. ජායේ මැද. මොකද කියන්නේ? ජායේ මධ්‍ය ලක්ෂය මේ කේන්ද්‍රයට යා කරන සරල රේඛාව මේ ජායට ලම්බක වෙනවලු. ඒ කියන්නේ මේ ප්‍රමේයන් කියන්නේ මොකද්ද? මේ AP සමානයි PB නම්. නේ මේ කොටස් දෙක සමාන. ජායේ මැද නම් P කියන්නේ. ඒ කියන්නේ AP සමානයි PB නම්. OP ලම්බකයි AB වෙනවා. ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා පයිතිකල සම්බන්ධයත් එක්ක පාවිච්චි වෙන ප්‍රමේයක්. වෘත්තයක විස්කම්භයක් නොවන ජායක මධ්‍ය ලක්ෂය
මේ කේන්ද්‍රයට යා කරන සරල රේඛාව ජායට මෙතන අංශක 90ක් වෙනවා තමයි. මෙයත් එකම එකටම යන ප්‍රමේයක් තමයි මෙයාගේ විලෝමය. එකක් ලියාගමු. ප්‍රමේය 8. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට ඇඳි ලම්බකයෙන් වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට ඇඳි ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය වේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට ඇඳි ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය වේ. දැන් මේ කිව්වේගේ අනිත් පැත්ත වෙන්නේ. දැන් මං ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? ජායේ මැදට මේ කේන්ද්‍රය ඉඳන් අඳින සරල රේඛාව ජායට ලම්බකයි කියලා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා කේන්ද්‍රයේ ඉඳන් ජායකට ලම්බකයක් ඇන්දොත් කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳින ලම්බකයෙන් ජායට මොකද වෙන්නේ? ජාය සමච්ඡේදනය වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත. OX ලම්බකයි AB නම්. මේ OX කියන එක AB ට ලම්බක නම් මොකද වෙන්නේ? AX සමානයි XB. යා සමච්ඡේදනය වෙනවා කියන්නේ. අපි ප්‍රමේයන් දෙකේම උදාහරණ දෙකක් විතර කරමු. උදාහරණ 1 කියලා ලියමු. ගමු. මේක ඇඳ ගන්න ළමයි. ඔහම ඇඳලා මේක යටි ලියා ගන්න. වෘත්තයේ කේන්ද්‍රය O වේ. වෘත්තයේ කේන්ද්‍රය O වේ. තවද AP සමානයි PB ද AP සමානයි PB ද OAP කෝණය සමානයි අංශක 30ක් දෙනම් OAP කෝණය සමානයි අංශක 30ක් දෙනම් AOP කෝණය සොයන්න. AOP කෝණය සොයන්න. ඒකෙදි ලොකු ප්‍රමේයක් නෙමෙයි. මේක ඉතින් තේරුම් අරගත්තොත් හරි ලේසියෙන් හදන්න පුළුවන්. එතකොට මෙතන මේ ජාය මැද. එහෙනම් අපි දන්නවා මෙතන ලම්බකයි. මෙතන ඒ කෝණය මෙතන 30යි. හරිනේ. මේක 60යි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. අපි ලියමු. OP ඒ කෝණය සමානයි අංශක 90යි. හේතු කෙටියෙන් ලියන්න. AP සමානයි PB. එච්චරයි. AP සමානයි PB. يعني මේ ජාය මැද කී හින්දා ඒක තමයි AP සමානයි P. අනික මේක දීලා තියෙනවා. නේ OAP කෝණය දීලා තියෙනවා අංශක 30යි කියලා අපි එකපාරම ලියමු. AOP කෝණය ධන අංශක 30 ධන 90 සමාන 180යි කියලා. ත්‍රිකෝණයක කෝණය. එතකොට AOP කෝණය ධන 120යි. AOP කෝණය 180න් අපි අඩු කරමු 120ක් කියන්නේ. කෝණ සම්බන්ධයෙන් ඕම තේරුම් ගත්තාම එහෙම ඇති. කොහොම හරි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ජායේ මැදට කේන්ද්‍රයෙන් අඳින රේඛාව ජායට ලම්බ කරගන්න. හරිද? හරි. එහෙනම් අපි තව ගානකට යමු. ඕකේම උදාහරණ දෙක කියලා අපි ගමු.
මේක ඇඳගන්න. මේක ඇඳගෙන ලියන්න. මේක ඇඳගෙන ලියන්න. උර්තේ කේන්ද්‍රය O වේ. කේන්ද්‍රය O. එහෙම කියන්න නැතුව බෑ මේක. O සිට AB ජයට ඇඳි ලම්බය OP ද. O සිට AB ජයට ඇඳි ලම්බකයේ OP. OP ද OP සමානයි එන්න OP සමානයි 5 සෙන්ටිමීටර්ද. වෘත්තයේ අරය 13 සෙන්ටිමීටර්ද නම් AB ජායේ දිග සොයන්න. AB ජායේ දිග සොයන්න. හරිනේ. O කේන්ද්‍රය OP කියන්නේ 5යි මේක 5යි. මේ ගණන් වල ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ. පයිතගරස් එක තමයි ඔක්කොම වැඩ තියෙන්නේ. දැන් පයිතගරස් සම්බන්ධය තමයි මෙතනට ඕනේ. අරය 13යි. අරය 13යි කියන්නේ අරය 13යි. ඕගොල්ලෝ තේරුම් ගන්නවා කේන්ද්‍රය දැන් ජායට ලම්බකයක් ඇඳාම ජාය සමච්ඡේදනය වෙනවා මෙහෙම. එහෙනම් අපි මේක කොටසක් BP කියන කොටස හොයලා දෙකෙන් වැඩි කරලා ජාය ගමු. එහෙනම් පයිතගරස් සම්බන්ධ දාන්න හදන්නේ. කොහොමද? මෙතන ලියන්න. BP වර්ගය ධන 5 වර්ගය සමානයි 13 වර්ගය. BP වර්ගය ධන 25යි සමානයි 160. BP වර්ගය සමානයි 169 අඩු කරා. BP වර්ගය කියන්නේ 144යි. මේක 12 සෙන්ටිමීටර්. දැන් ජායේ දිග 12 සෙන්ටිමීටර් වැඩි කිරීම පුරා කළාට මේ ක්‍රමය ළමයි භාවිතා වෙන්නේ මේ පයිතගරස් එක්ක. පයිතගරස් දැනගෙන. අපි දැන් ප්‍රමේයන් 7යි 8යි. එහෙනම් අපි යන් 9 වෙනි ප්‍රමේයට. ලියන්නේ 9 වෙනි ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමාන වේ. දැන්ටත් ඔයගොල්ලෝ භාවිතා කරන ප්‍රමේයන් ඉතින් ඒ වුණාට මේක අර පිළිවෙලට අපි සුද්ධ කරලා ඉවර කරමු. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදයන්ට සම්මුඛ කෝණ සමානයි කියලා කියන්නේ. මේ ABC ත්‍රිකෝණේ මේ පාද දෙක සමානයි. AB සමාන AC. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේක වෙන්නේ කියලා. සමාන පාදයන්ට සම්මුඛව කියන්නේ ඉදිරියෙන් තියෙන කෝණ සමානයි කියලා මේ කියන්නේ. ඒ කියන්නේ මේ කෝණයයි මේ කෝණයයි සමානයි කියලා. කියන්නේ මේ ප්‍රමේය කියන්නේ AB සමානයි AC නම් ABC කෝණය සමානයි ACB කෝණය වේ කියලා. එක මේකේ 9 වෙනි ප්‍රමේය. මෙයාගේ විලෝමයක් කරමු. ඒ ළඟ එක ළඟ තියෙන ප්‍රමේයන් කීපයක්ම තියෙනවා. 9 කියලා ලියන්න. ප්‍රමේය 9. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණයන්ට සම්මුඛ පාද සමාන වේ.
ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණයන්ට සම්මුඛ පාද සමාන වේ. හරි. මේකේ අනිත් පැත්ත. මේකේ විලෝමය කියලා අපි කියනවා. දැන් මොකද්ද කියන්නේ ළමයි? කෝණ සමානයි. කෝණ දෙකක් සමානයි. ඒ කියන්නේ මේකේ ABC කෝණය සමානයි ACB කෝණය නම්. මේ කෝණ දෙක සමාන නම් ඒවට සම්මුඛ පාද සමානයි කියලා කියන්නේ සම්මුඛ. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන පාද සමානයි කියලා මේ පැත්තට. ඒ කියන්නේ මේකේ අනුව AB සමානයි. කිවිලෝ. පැහැදිලි? ඔයගොල්ලෝ මේ වැඩි පැහැදිලිව කරන් යනවා නේද? ළමයි ස්ටොප් කරලා මේවා ලියාගෙන ලස්සනට නේ ලස්සනට පොතක් හදාගත්තොත් මේක වටිනවා. ඒකට ඔයගොල්ලන්ට ආයි බලලා මේක තේරුම් ගන්න පුළුවන්. මේක හරි වටිනවා. අපි මේකට උදාහරණයක් කරමු. උදාහරණයක මේක ඔක්කොම ළමයි බලා ගන්න. ABCD කියලා දීලා තියෙන රූපයක්. රූපේ AC සමානයි BC සමානයි CD නම්. AC සමානයි BC සමානයි CD නම්. BAD කෝණය අගේ හොයන්න. BAD කෝණය අගේ මේක හොයන්න. BAD කෝණය. right. මේක උඩ තේරුම් ගන්න ඕන එකක්. මේ ත්‍රිකෝණය ගන්න. ABC ත්‍රිකෝණය ගන්න. ඒකේ මේ පාද දෙක සමානයි. ඒවට සම්මුඛ කෝණ සමානයි වෙනා. මේ කෝණය මෙන්න මේකට ඉස්සරහා කෝණය මේක. දැන් අපිට ගන්න පුළුවන් මේක x කියලා ගන්න පුළුවන්. මේක x කියලා ගන්න. දැන් මේ ACD ත්‍රිකෝණය මේ පාද දෙක සමානයි. දිග 5 cm නම් 5 cm 5 cm. ඒ වුණාට තමයි කරන වැරද්දක් තමයි මේක. එකම සමාන වුණාට පාද මේක වෙන ත්‍රිකෝණයක්. මේ කෝණ දෙක ගන්න බෑ. يعني මේකට සම්මුඛ කෝණය මේක, මේකට සම්මුඛ කෝණය මේක, මේක x මේක x කියලා ගන්න බෑ. ඒගොල්ලෝ පේනවා එහෙමත් ගන්න බැරි විත්තිය මේ ලොකු මේවා පොඩි. එහෙනම් මේකට වෙන අකුරක් ගන්න ඕනේ. මේක y y. දැන් අපෙන් ආන්නේ BAD කෝණය. BAD කෝණය. මේක අපෙන් ආන්නේ x ධන y වලාගේ. දැන් අපි ගමු. ABD කෝණය සලකලා ABD කෝණයෙන් මේකේ x ධන y මෙතන x මේක ගන්නනේ ධන y. x ධන y ඒ කියන්නේ මේ කෝණය මේක ලොකු ත්‍රිකෝණය ABD ට යන්නේ x ධන y. 180. ත්‍රිකෝණයක කෝණයි කියන්නේ. ඒකට නා 2x ධන 2y සමානයි 180. දෙක පොදුයි කියලා ගත්තොත් x ධන y සමානයි. දෙකෙන් බෙදමු. කියන්නේ x ධන y කියන්නේ 90. ඒ කියන්නේ අපිට එනවා BAD කෝණය. BAD කෝණය. ගොඩාක් වෙලාවට විභාග වල දීලා තියෙනවා ළමයි. විභාග වල දුන්නාම ළමයි ගොඩාක් වෙලාවට වරද්දලා තියෙනවා. තේරුම් ගන්න මාක් කරනකොට හරියට මාක් කරගන්න. ප්‍රමේයන් අපි ඉවර කරා ප්‍රමේයන් 9ක්. 9ක් නෙමෙයි ප්‍රමේයන් 10ක්. මම හිතන්නේ අපි පැයකට අඩු කාලයකින් තියාගත්තොත් ඔයගොල්ලෝ මේක ඔයගොල්ලන්ට කලකිරීමක් නැතුව බෝරින් නැතුව මේක වැඩේ දිගට කරගෙන යන්න පුළුවන්. නේ අපි මේක කියන්නේ වීඩියෝ එක විදියට මේ ජ්‍යාමිතිය පළවෙනි ප්‍රශ්න පත්‍රයේට
අදාළව ජ්‍යාමිතිය කියන ෆස්ට් වීඩියෝ එක මෙතෙන් නවත්තමු. අපි ඊළඟ ක්‍රමේ ඉඳන් සෙකන්ඩ් වීඩියෝ එකට යමු. ඔයගොල්ලෝ මේ දිගටම වීඩියෝ බලලා මේක සාර්ථක කරගනි කියලා ඉන්නවා. අපි සෙකන්ඩ් වීඩියෝ එකේදී හම්බ වෙමු.